ආදරණීය දුවදරුවනේ ආයුබෝවන් සියලු දෙනාටම සියලු දෙනාම මම මාගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම මම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මම මේ නොමිලේ ලබා දෙන ඔයගොල්ලන්ට මේ ලබා දෙන අධ්‍යාපනය ඔයගොල්ලෝ ඉතාමත්ම හොඳින් ඉගෙනගෙන අපේ මේ ශ්‍රී ලංකා මාතෘභූමියට වැඩදායි පුරවැසියෙක් වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙමනම් අපි අද දවසේ වැඩ කටයුතු පටන් ගමු. අද දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන පාඩම වෘත්තයක කෝණ. මගේ 45 වෙනි වීඩියෝ. ඉතින් මේ වෘත්තයක කෝණ පිළිබඳව අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ වෙනකොට අපි පොඩි පන්තිවලදී පොඩි දේවල් ඉගෙනගෙන තියෙනවා. අපි බලමු වෘත්තයක කෝණ පිළිබඳව අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලම බලමු වෘත්ත ඡාපයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලලා ඉමුකෝ. ඊට පස්සේ බලමු වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය කියන්නේ මොකක්ද කියලා. දැන් මම මෙතන මේ වෘත්තයේ කේන්ද්‍රය O පිටුනේම කේන්ද්‍රය O මේකේ මම පරිධිය මත A B C D කියලා ලක්ෂ 4ක් ලකුණු කරලා තියෙනවා. මේකෙන් මම මේ AC එතකොට මෙන්න මේ කොටස මේ පරිධිය කෑල්ල ABC කොටසට අපි කියනවා ඒක ඇවිල්ලා මේ ABC කියන කොටසට වඩා පොඩි නේද? ABC කියන කොටස දිග ADC කියන දිගට වඩා පොඩි. අපි කියනවා මේකට සුළු ඡාපය කියලා. අපි ඒක නම් කරන්නේ ABC සුළු ඡාපය. ABC සුළු ඡාපය. එතකොට දැන් මේකේ ලොකු කෑල්ල ඇවිල්ලා ADC කියන කෑල්ලනේ. එතකොට ADC කියන එකට අපි කියනවා මහා ඡාපය කියලා. එතකොට ADC මහා ඡාපය. එතකොට දැන් ඉස්සෙල්ලාම අපි හඳුනා ගන්න ඕනේ වෘත්තයක ලක්ෂ දෙකක් A හා C කියලා ලක්ෂ දෙකක් අපි ලකුණු කරොත් ඒ ලක්ෂ දෙකෙන් වෙන්වන කුඩා ඡාප කෑල්ලට අපි කියනවා සුළු ඡාපය කියලා. ලොකු ඡාප කොටසට අපි කියනවා මහා ඡාපය කියලා. නම් කරන්නේ ADC කියලා. D අකුරකුත් අපි දාලා තියෙන්නේ නම් කරගන්න පහසු වෙන්න. දැන් අපි බලමු මේ ABC කියන සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් ළමයි අපි මේ ABC කියන කොටසට මෙන්න මෙහෙම අපි ඇඟිලි දෙක කෙලවරවල් දෙක තියාගත්තොත් මේ ඡාප කොටසට අපි මේ ඇඟිලි දෙක මෙහෙම කේන්ද්‍රයට අරන් එනවා. මේ ඇඟිලි දෙක සුළු ඡාපයේ පැත්තෙන් කේන්ද්‍රයට අරන් එනවා. එතකොට මෙතන හැදෙන කෝණයට තමයි අපි කියන්නේ කේන්ද්‍රය මත හැදෙන කෝණය කියලා. ඒකට අපි කියනවා කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය කියලා. එතකොට මෙන්න මේක තමයි මේ කෝණය තමයි මේ ABC කියන සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය කියන්නේ. අපි x කියලා නම් කරමුකෝ. එහෙනම් කෝණය මොකද්ද? x. ABC සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය. හැමතිස්සෙම මතක තියාගන්න මේ විදිහට කරනකොට මේ ඇඟිලි දෙක අපි මෙහෙම කේන්ද්‍රයට අරන් ඇවිල්ලා බලන්න. හරිද? ඊළඟට අපි බලමු ADC මහා ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය. එතකොට දැන් අපි ඉස්සෙල්ලා සුළු ඡාපයේ පැත්තට මෙහෙම ඇඟිලි දෙකේ කෙරවල දෙක මේ පැත්තෙන් තියාගත්තා නම් අර පැත්තෙන් තියාගන්න ඕනේ ඇඟිලි දෙකේ කෙරවල දෙක AC මේ මහා ඡාපයේ පැත්තෙන්. එතකොට මහා ඡාපයේ පැත්තෙන් අපි මේ ඇඟිලි දෙක කේන්ද්‍රයට අරන් ආවොත් මේ පැත්තෙන් තමයි කෝණය හැදෙන්නේ. මහා ඡාපයේ පැත්තෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය මේ වගේ ලොකු කෝණයක් හැදෙන්නේ. මෙන්න මේ කෝණය. මේක ඇවිල්ලා අපි y කියලා ගමුකෝ මේ කෝණය. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අංශක 180 මේ රේඛාව දික් කරොත් අංශක 180යි 180ටත් වඩා වැඩි. අපි කියනවා මේකට පරාවර්ත කෝණයක් කියලා. එතකොට මහා ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය හැමතිස්සෙම හැදෙන්නේ පරාවර්ත කෝණයක්. y කියලා ගමු.
මේ y කෝණය ඇවිල්ලා පරාවර්ත කෝණයක්. පරාවර්ත කෝණයක්. හරිද? එතකොට බලන්න සුළු ඡාපයේ පැත්තෙන් මේ කේන්ද්‍රය මත ආපතනය වන කෝණය මහා ඡාපයේ පැත්තෙන් කේන්ද්‍රය මත ආපතනය වන කෝණය පරාවර්ත කෝණය. අපි ඉස්සෙල්ලම මේක හඳුනා ගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේකේ ඉදිරි පියවර. දැන් අපි ඊළඟට බලමු වෘත්ත ඡාපයකින් පරිධිය මත ආපාතනය වන කෝණ. වෘත්ත ඡාපයකින් පරිධිය මත ආපාතනය වන කෝණ. අපි බලමු ඉස්සෙල්ලම මේ සුළු ඡාපය. මම පාඩ කරලා තියෙන්නේ සුළු ඡාපය. මේ සුළු ඡාපයට අපි ඇඟිලි දෙක තියලා මේ විදිහට අපි ඒක අද ඉස්සෙල්ලා අරන් ගියේ කේන්ද්‍රයටනේ. දැන් මේ ඇඟිලි දෙක අරන් යන්න ඕනේ පරිධියට. එතකොට මේ සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණය කියන්නේ මෙන්න මෙතන හැදෙන කෝණ. x කෝණය. අංශක x කෝණය. ඒක නම් කරන්නේ අපි ADC කියලා. එතකොට මේ ඇඟිලි දෙක අපිට ඕන තැනකට අරන් යන්න පුළුවන්. මෙහෙට අරන් යන්නත් පුළුවන්. මෙහෙට අරන් යන්නත් පුළුවන්. නේද? මේ සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය කරන කෝණය ඕන තැනකට අරන් යන්න පුළුවන්. අපි කියනවා පරිධිය සුළු ඡාපයෙන් පරිධිය මත ඉතිරි ඒ කියන්නේ සුළු ABC සුළු ඡාපයෙන් වෘත්තයේ ඉතිරි කොටස මත වෘත්තයේ ඉතිරි කොටස සුළු ඡාපයෙන් මේක නම් ඉතිරි කොටස මේකනේ. ඒතර ඉතිරි කොටස මත ඒ කියන්නේ ඉතිරි කොටසේ පරිධිය මත ආපාතනය වන කෝණය. මේ විදිහට අරන් යන්න පුරුදු වෙන්න. ඇඟිලි දෙකනේ. හරි පහසුයි. ඊළඟට බලන්න මෙතන මේ මහා ඡාපය ADC මහා ඡාපයෙන්. එතකොට ADC මහා ඡාපයෙන් මෙතනට තියෙනවානේ. එතකොට ඒකේ ඉතිරි කොටස කියන්නේ එතකොට මේ පැත්ත. ඉතිරි කොටසේ පරිධිය මත ආපාතනය වන කෝණය කියන්නේ එතකොට මේක. තේරුණාද? ඉතිරි කොටසෙන් පරිධිය මත ආපාතනය කරන කෝණය මේ පැත්තේ හදන්න ඕනේ. සුළු ඡාපයෙන් නම් එහා පැත්තේ. මහා ඡාපයෙන් නම් මේ පැත්තේ. මේ කෝණය y. තේරුණාද? එතකොට අපි ඉස්සෙල්ලා මෙතන කේන්ද්‍රය මට මෙතන අදාළ නැහැ. දැන් මහා ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණ එක දාගන්න පුළුවන් නෑනේ. මේ හරියට අරන් එන්නත් පුළුවන්. මේ හරියට අරන් එන්නත් පුළුවන්. මෙතනට අරන් යන්නත් පුළුවන් නේ. මේ වගේ ඕන තරම් මේ පැත්තෙත් හදන්න පුළුවන් මේ වගේ කෝණ. අපි ඒවා දැන් කතා කරනවා ඉදිරියට. දැන් එහෙනම් සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය කරන කෝණය කියන්නේ මේ කෝණයට. මහා ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණය කියන්නේ මේ AC කෙළවරවල් දෙකනේ. එතන ඉඳලා මේ පැත්තෙන් හැදෙන කෝණය AC මේ මෙතන B නේද? ABC කෝණය. ABC කෝණය. මෙතන නම් අපි නම් කරන්නේ ADC කෝණය නේ. ADC කෝණය. මේ කෝණය හරියටම හඳුනා ගන්න ඕනේ. එතකොට අපේ වැඩ ටික ඉතාමත්ම පහසුයි. හරි? දැන් තේරුණාද? රයිට්. හොඳයි දැන් අපි බලමු මේක මම කියලා දුන්න කාරණය අවබෝධ වුණාද කියලා. දැන් මෙතන මේ වගේ රූප සටහනක් දීලා තියෙනවා කේන්ද්‍රයට A සහ B යා කරලා තියෙනවා. ඊට පස්සේ පරිධිය මත ලක්ෂ 4ක් මේ විදිහට යා කරලා තියෙනවා. ඉස්සෙල්ලම අහනවා මෙහෙම AB සුළු ඡාපය මගින්. එතකොට අපි ඉස්සෙල්ලම AB සුළු ඡාපය හඳුනා ගන්න ඕනේ. ඒතර කෙළවරවල් දෙක AB නේ. මෙතනයි මෙතනයි. එතකොට AB වලින් වෙන වෙන සුළු ඡාප කෑල්ල මේක මේ තියෙන්නේ මහා ඡාප කෑල්ල. එහෙනම් ඉස්සෙල්ලම අපි ඔක්කොටම ඉස්සෙල්ලා අපි මෙන්න මේ AB කියන ජාය අපි කඩේකින් යා කරගමුකෝ. ඔය ජායෙන්නේ මේ වෘත්තය දෙකට බෙදෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ සුළු ඡාප කෑල්ල, එහා පැත්තේ තියෙන්නේ මහා ඡාප කෑල්ල. හරිද? එතකොට බලන්න දැන් AB සුළු ඡාපයට ඇඟිලි දෙක තියාගත්තාම අපෙන් ඉස්සෙල්ලම අහන්නේ කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය. මේ සුළු ඡාපයෙන් AB සුළු ඡාපයෙන් මෙන්න කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය. මෙතන මේක. නේද? ඒක අපි නම් කරන්නේ AOB කෝණය නේද? AOB කෝණය. ඔය අකුරු මැදට දාලා නම් කරන්නේ AOB කෝණය.
ඊළඟට බලන්න මේ සුළු ඡාපයේ මගින් පරිධිය මත ආපාතනය වන කෝණය. ඒතර AB සුළු ඡාපයට අපි මෙහෙම කෙළවරවල් දෙකට ඇඟිලි දෙක තියාගෙන අර අනිත් වෘත්ත ඛණ්ඩයනේ හැදෙන්නේ. එතකොට අපි අනිත් පැත්තට මේ ඇඟිලි දෙක අරන් යනවා නේ. මේ ඇඟිලි දෙක අපි මේ පැත්තට පරිධියට අරන් යනවා. එතකොට පරිධිය මත ආපාතනය වන කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. නේද? තේරුණාද? සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත සුළු ඡාපයෙන් පරිධිය මත AYB කෝණය. AYB කෝණය. හරි. ඊළඟට අපි බලමු AB මහා ඡාපයේ මගින්. දැන් අපි මහා ඡාපය හඳුනාගත්තනේ මේ පැත්ත කියලා. ඒතර මේ මහා ඡාපයේ මගින් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය කියන්නේ මහා ඡාපයේ පැත්තෙන් ABට ඇඟිලි දෙක තියන් මේ පැත්තේ තමයි පරිධිය මත හදන්නේ. එතකොට කේන්ද්‍රය මත හදන්නේ මෙන්න මේ කෝණය තමයි කේන්ද්‍රය මත හැදෙන්නේ. මහා ඡාපයෙන් කේන්ද්‍රය මත හැදෙන්නේ ඔහොමනේ හැදෙන්නේ මේ කෝණය. හරි. එතකොට බලන්න මේ කෝණය ඇවිල්ලා ඔයගොල්ලන්ට පේනවද ඔය කෝණය ඇවිල්ලා පරාවර්ත කෝණයක්. ඒක නම් කරන්නේ කොහොමද? ඒ කෝණේ නම් කරන්න වෙන්නේ AOC කෝණය AOB කෝණය කියලාමයි. AOB හැබැයි සුළු කෝණය නෙමෙයි. AOB පරාවර්ත කෝණය කියලා තමයි නම් කරන්නේ. එතකොට මේකට උත්තරේ ලියනකොට අපි ලියන්නේ AOB කෝණයමයි. එතන ලියලා මෙතන වර්ණ ඇතුළේ ලියන්න ඕනේ පරාවර්ත කියලා. පරාවර්ත කෝණය කියලා ලියන්නේ. දැන් මෙතන AOB කියලා නම් කරලා කෙලින්ම AOB නේ නම් කරේ මේ කෝණය. එහා පැත්තෙන් කෝණය නම් කරන්නේ AOB කෝණයමයි පරාවර්ත කෝණය කියලා. පැහැදිලිද? රයිට්. ඊළඟට මේ මහා ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණය මේ පැත්තේ හැදෙන්නේ පරිධිය මත ලක්ෂයකට අරන් එන්න x අකුර ළඟට අරන් ආපුවාම හැදෙන කෝණය මේ තියෙන්නේ. මෙතන. මෙන්න මේ කෝණය. මොකද ඒ කෝණය? AXB කෝණය. AXB කෝණය. මේ කෝණ අතරේ තියෙනවා පොඩි සම්බන්ධයක්. අපි ඒ සම්බන්ධය තව පසුවට බලමු මොකක්ද කියලා. හරි? හොඳයි. අපි ඉස්සෙල්ලා ලියපු ප්‍රශ්න වලටම උත්තරය මේ රූප සටහනෙන් බලමු. බලන්න AB සුළු ඡාපයෙන් මගින්. අපි සුළු ඡාපය හඳුනගන්න එපා නේද? ඒතර AB සුළු ඡාපය. අපි AB පොඩ්ඩක් යා කරගමු කඩේරකින්. එතකොට කොටස් දෙක පේනවනේ. ඒතර මේ පැත්තේ කෑල්ල සුළු ඡාපය, මේ පැත්තේ කෑල්ල මහා ඡාපය. එතකොට ඉස්සෙල්ලාම අහන්නේ AB සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය. සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වෙන්නේ මෙන්න මේ කෝණය. මොකද නම් කරන්නේ AOB කෝණය. හරි. ඊළඟට AOB සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණය. එතන මේ සුළු ඡාපයේ ඇඟිලි දෙක කෙළවරවල් දෙකට තියාගත්තාම දැන් මේක පරිධිය ලක්ෂයකට අරන් යන්න පුළුවන් නේ මේ ඇඟිලි දෙක. මේ කරන් පරිධිය මත ලක්ෂයකට මෙහෙම අරන් යන්න පුළුවන්. ඉතින් එහෙම අරන් ගියාම Q ළඟ කෝණය තමයි හැදෙන්නේ. මේ කෝණය තමයි හැදෙන්නේ නේ. තේරුණාද? AB සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත AB සුළු ඡාපයෙන් පරිධිය මත. ඔන්නෝම ඇඟිලි අරන් ගිහිල්ලා අපිට මේක හොයාගන්න පුළුවන්කමක් ලබා ගන්න. මේ කෝණය නම් කරන්නේ කොහොමද? AQB කෝණය. OQB කිව්වත් කමන්නේ. අපි කියමු AQB කෝණය. AQB කෝණය. ඊළඟට කියන්නේ AB මහා ඡාපය මගින්. එතකොට දැන් මේ මහා ඡාපයෙන් තමයි කේන්ද්‍රයට අරන් එන. අර ඉස්සෙල්ලා වගේ. මේ මහා ඡාපයේ කේන්ද්‍රයට අරන් ආපුවාම හැදෙන්නේ කේන්ද්‍රය මත කෝණය හැදෙන්නේ මෙන්න මේ පැත්තේ. මේක ඇවිල්ලා පරාවර්ත කෝණයක්. ඒක නම් කරන්නේ කොහොමද? ඒක නම් කරන්නේ මේ කෝණය නම් කරන්නේ මේ කෝණය නම් කරපු විදිහටම AOB කියලා පරාවර්ත කෝණය කියලා නම් කරන්නේ. ඉස්සෙල්ලා වගේම නේ. AOB කෝණය පරාවර්ත. ඊළඟට මහා ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණය. ඒතකොට මහා ඡාපය මේක නම් ඉතිරි කොටස මේ කැලේ මත මහා ඡාපයෙන් මේ දින්නේ පරිධිය මත මහා ඡාපයේ පරිධිය මතට ඇඟිලි දෙක අරන් එනවා. මේ කෙළවර දෙක පරිධිය මතට අරන් එනවා. ඒතකොට මෙන්න මේ කෝණය තමයි පරිධිය මත ආපාතනය වන කෝණය. මොකද්ද? APB කෝණය.
දැන් ඔය ටික හඳුනාගත්තට පස්සේ ගණන් හදන එක ටොයිස්. හරි. right. අපි බලමු. දැන් අපි අර කිව්ව සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය, සුළු ඡාපයෙන් පරිධිය මත ආපාදනය කරන කෝණය. ඒ වගේම මහා ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය, මහා ඡාපයෙන් පරිධිය මත ආපාදනය කරන කෝණය. මේ අතරේ සම්බන්ධයක් තියෙනවද කියලා අපි හොයලා බලමු. දැන් අපි බලමු මෙතන මම මේ ඇඳලා තියෙන රූපයේ AB කියන ජායක් ඇඳලා තියෙන්නේ. මේ ජායෙන් අපිට වෙන් වෙනවා මේ පැත්තේ සුළු වෘත ඡාපයේ තියෙන සුළු වෘත ඛණ්ඩයකුයි මහා වෘත ඛණ්ඩයකුයි. එතකොට මේ සුළු ඡාපය මේ පැත්තේ, මහා ඡාපය මේ පැත්තේ. හරිද? දැන් බලන්න මේ සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය මේක, සුළු ඡාපයෙන් පරිධිය මත ආපාදනය කරන කෝණය මේක. අපිට පුළුවන් නම් අපි තමු ලොකු බ්‍රිස්ටල් බෝඩ් එකක මේ වගේ ලොකු වෘතයක් ඇඳලා ඒකේ මේ විදිහේ ලක්ෂ ටිකක් ලකුණු කරලා යා කරලා මෙන්න මේ කෝණ කෑල්ල කපලා අපි ගන්න පුළුවන් අපිට. මේ කෝණ කෑල්ල මේ මුල්ල පමණක් අපි මේ මුල්ල අහුවෙන විදිහට මෙහෙම කපලා මේ හරියෙන් කපලා මේ මුල්ල ගන්නවා. මේ මුල්ල අරගෙන තිබ්බොත් මේ මෙතනින් මේ මුල්ල අපි තියලා මෙතනට තියලා පීරක් අඳිනවා. මේ විදිහට මේ මුල්ල තියලා. හරිද? ඊට පස්සේ ඒක අරගෙන ආපහු මෙතනින් තිබ්බොත් හරියටම මේ කෝණය දෙපාරක් තියන්න ඕනේ මේ සම්පූර්ණ කෝණය හදන්න. මේ කෝණේ වගේ මෙතන එකයි තිබ්බම මේ AOB කියන සම්පූර්ණ කෝණය හැදෙනවා. අපිට තියලා බලන්න පුළුවන්. හරිද? එතකොට ඒ කියන්නේ මේ කෝණයේ අගය වගේ දෙගුණයක් වෙනවා මේ AOB කියන කෝණය. ඒ කියන්නේ AOB කෝණය මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයකට. ඒ කියන්නේ දෙක ගුණ කිරීම AXB කෝණය. මොනක සම්බන්ධයක් හැටියට අපිට ගන්න පුළුවන්. මේක දෙපාරක් තිබ්බහම මේ කෝණය කපලා දෙපාරක් තිබ්බහම මේ සම්පූර්ණ කෝණය හැදෙනවා. ඒ වගේම මහා ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරන මේ ලොකු කැලලක් තියෙනවානේ. මේකනේ කේන්ද්‍රය මත ආපාදනය කරන පරාවර්ත කෝණය. මහා ඡාපයෙන් පරිධිය මත ආපාදනය කරන කෝණය තමයි මේ. අපි අර විදිහටම මේ කෝණය කපලා ගත්තොත් මේ කෝණ කැලල වගේ මේ සම්පූර්ණ කෝණයට තියෙනවා. මේ කෝණය කපලා අරගෙන අපි මෙතන තිබ්බොත් මෙතන තියෙනවා. එතකොට අපිට මේ එක කැල්ල ඒක තව පාරක් තිබ්බාම අනිත් කැල්ල. එතකොට මේ සම්පූර්ණ කෝණය ඇවිල්ලා මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා. අපිට ඒක කපලා අරගෙන බලන්න පුළුවන්. හරි? එහෙමනම් අපි බලමු මෙන්න මේ පරාවර්ත කෝණය. AOB පරාවර්ත කෝණය සමාන වෙනවා දෙගුණයක් ඒ මහා වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය සමාන වෙනවා මහා වෘත්ත ඡාපයෙන් පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයකට. දෙගුණයක් AYB කෝණය. තේරුණාද? ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් මේ කෝණයේ අංශක 70 නම් පරිධිය මත ආපාදනය කරන කෝණය අංශක 70 නම් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය 70 වේවා දෙකක් 140යි මේ කෝණය. කෙලින්ම ක්‍රමයෙන් ගත හැකියි. ඒ වගේම මේ මහා වෘත්ත ඡාපයෙන් පරිධිය මත ආපාදනය කරන කෝණය අපි හිතමු 130යි කියලා. අංශක 130යි මෙතන. එහෙනම් මෙන්න මේ පරාවර්ත කෝණය කීයද? 260. ඒක අනිත් පැත්තක් බලන්න. අපි හිතමු මේ පරාවර්ත කෝණය 250යි කියලා. මේක 250ක් වුණොත් මේ කෝණය 125යි. මෙතනත් ඒ වගේ බලන්න. මේ කෝණය අංශක 110ක් වුණොත් මේ කෝණය 55යි. මේ කෝණය 100ක් වුණොත් මේක අංශක 50යි. දැන් තේරුණාද? මේක 120ක් වුණොත් මේ කෝණය අංශක 60යි. ඒ සම්බන්ධ. ඒක ප්‍රමේයක් වශයෙන් වචනෙන් ලියාගන්නේ මෙහෙමයි. වෘත්ත ඡාපයක් මගින්. එතකොට ඒක සුළු වෘත්ත ඡාපය වුණත් මේ විදිහට, මහා වෘත්ත ඡාපය වුණත් අර විදිහට.
වෘත ඡාපයක් මගින් වෘතයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම ඡාපය මගින් වෘතයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයකි. තේරුණාද? right. අපි ගණන් ටිකක් හදලා බලමු නේ. දැන් ළමයි මම රූප දෙකක් දාලා තියෙනවා. මේ රූපයට අනුව x කෝණය x කීයද කියලා අහනවා අංශක. මේ රූපයට අනුවත් x කීයද කියලා අහනවා අංශක. දැන් ඔයගොල්ලෝ මෙහෙමයි දැන් හොයන්න ඕනේ. හරි? දැන් මේ x කෝණය ඇවිල්ලා මේ පරිධිය මත ආපාතනය වෙච්ච කෝණයක් නේද? x කෝණය ඇවිල්ලා පරිධිය මත ආපාතනය වෙච්ච කෝණයක්. එතකොට මට කියන්න මොන මම මෙතන අකුරු දාන්නම්කෝ. මෙහෙම A B C කියලා. දැන් මට කියන්න මේ x කෝණය පරිධිය මත ආපාතනය වෙලා තියෙන්නේ මොන ඡාප කෑල්ලෙන්ද? ඒක හොයාගන්නේ හරිම පහසුයි. x කෝණය හැදිලා තියෙන්නේ මේ ඉරයි අතරේ කෝණයනේ. මේ ඉරයි අතරේ කෝණය. මේ ඉරේ කෙලවර හොයන් යන්න පරිධිය මත C. මේ ඉරේ කෙලවර හොයන් යන්න පරිධිය මත තියෙන්නේ B. එහෙනම් අපි BC ට තමයි ඇඟිලි දෙක තියන්නේ. මේ බලන්න දැන් BC ට ඇඟිලි දෙක තිබ්බහම පරිධියට අරන් එන කෝණය තමයි අහන්නේ. දැන් අපි බලමු දැන් මේක හොයන්න නම් අපි බලමු BC ට ඇඟිලි දෙක තියලා කේන්ද්‍රයට අරන් යන කෝණය 30යි නේ. දැක්කද? BC ට ඇඟිලි දෙක තියලා කේන්ද්‍රයට අරන් යන කෝණය 30යි. එහෙනම් BC ට ඇඟිලි දෙක තියලා පරිධියට අරන් යන කෝණය අහන්නේ. අපි දන්නවා මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා මේ 30 කියන එක. x වගේ දෙගුණයක් වෙනවා. එහෙමනම් x කෝණය හොයන්න මොකද කරන්න ඕනේ? මේ 32ට බෙදුවා නම් හරි නේද? අංශක කීයද? 15. මේක 15 වුණොත් තමයි පරිධිය මත 15ක් අංශක ආපාතනය වෙනකොට කේන්ද්‍රය මත 30ක් ආපාතනය. හරි? ඒ වගේ ඒක ඉදිරිය හරියට හොයාගන්න. දැන් බලන්න මෙතන අපි මේ විදිහටම අපි අකුරු දාගෙන බලමු ABC කියලා. දැන් මේ x හොයන්න ඕනේ. x පරිධිය මත ආපාතනය වෙන්නේ ඒක කෙලවරවල් දෙක හොයන් යන මේ කෝණය හැදෙන ඉරි දෙකේ මේකේ කෙලවර පරිධිය මත A, මේ ඉරේ කෙලවර පරිධිය මත C. එතකොට මේ AC කියන මොන ඡාපයෙන්ද පරිධිය මත ආපාතනය වෙන්නේ? මෙන්න මේ මහා ඡාපෙනේ. මෙන්න මේ මහා ඡාප කෑල්ලෙන් තමයි පරිධිය මත ආපාතනය වෙන්නේ x. එහෙනම් ඒක වගේ දෙගුණයක් වෙන්නේ මහා ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන මෙන්න මේ කෝණෙනේ. මෙන්න මේ පරාවර්ත කෝණෙනේ මේක වගේ දෙගුණයක් වෙන්නේ. එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ලා අපි මේ පරාවර්ත කෝණය හොයා ගන්න ඕනේ. AOB AOC පරාවර්ත කෝණය. AOC කෝණේ පරාවර්ත කීයද? පරාවර්ත කෝණය කීයද? ඒක හොයන්නේ කොහොමද? මේ ලක්ෂයක් වඩා සම්පූර්ණ කෝණය 360යි. 360න් 140ක් අඩු කරනවා. කීයද එන්නේ එතකොට? 220යි. අංශක 220යි. පරාවර්ත කෝණය අපිට එනවා එතකොට 220ක්. නේද? 220 නම් x ඇවිල්ලා ඒකෙන් භාගයක්. පරාවර්ත කෝණය 220 නම් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය පරිධිය මත ආපාතනය වන කෝණය x සමාන වෙන්නේ 220 බෙදන්න ඕනේ කීයෙන්ද? 2කින්. 110යි අංශක. පහසුයි නේද? අර මම කියලා දුන්න කෝණ හරියට තේරුම් ගත්තා නම්. right. හොඳයි ළමයි. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මෙතන කේන්ද්‍රය හරහා AB විස්කම්භයක් ඇඳලා තියෙනවා. මේ විදිහට යා කරලා තියෙනවා කේන්ද්‍රයට යා කරලා තියෙනවා. මේ කෝණය 110යි. අපෙන් අහනවා මෙන්න මේ x කෝණය කීයද? හරිද? එතකොට මේ අපි ඉස්සෙල්ලා බලමු දැන් මේ හොයන්න තියෙන කෝණය මෙතන තියෙන්නේ. මේ අංශක 110 කේන්ද්‍රය මත හැදිලා තියෙන කෝණයක්. එතකොට බලන්න කේන්ද්‍රය මත හැදිලා තියෙන කෝණය මේ ඉරයි කෙලවරවල් දෙක ඇවිල්ලා මෙතන මේ ඉරේ කෙලවර A, මේ ඉරේ කෙලවර C නේ.
ඒ කියන්නේ AC සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වෙච්ච කෝණය 110ක් දීලා තියෙනවා. AC සුළු ඡාපය අපි ඇඟිලි දෙක තියාගෙන මෙහෙම පරිධියට අරන් ගියොත් මෙන්න මෙතන කෝණය තමයි මේ කෝණය වගේ දෙගුණයක් තමයි 110 වෙන්නේ. ඒ කියන්නේ මේ කෝණය අපිට හොයාගන්න පුළුවන්. AOC කෝණය කේන්ද්‍රය මත ආපාතනය කරන්නේ 110 නම් අංශක මේ කෝණය ඇවිල්ලා ඒකෙන් භාගයක්. ඒ කියන්නේ ABC කෝණය සමානයි මේ කෝණය අපි හොයාගන්න පුළුවන් අපිට 110න් භාගයක්. අංශක 55යි. හරි. එතකොට මේ කෝණය තමයි අපිට හොයාගන්න පුළුවන්. හැබැයි අහන්නේ මේ කෝණය. දැන් බලන්න මේ කෝණය දන්නවා දැන් 55යි කියලා. මේ කෝණය අපි දැන් හොයාගත්තා 55යි. එතකොට මේ කෝණය කීයද? දැන් බලන්න ඕනේ ජ්‍යාමිතියට අනුව තව මේකේ සම්බන්ධතා තියෙනවද කියලා. අපිට පේන්න ඕනේ මොකද්ද? දැන් අපිට පේන්න ඕනේ මේ OB කියන්නේත් අරයක් OC කියන්නේත් අරයක්. එතකොට මේ අර දෙක සමානයිනේ. OBට OC සමානයි. එහෙනම් සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ පාද දෙක සමාන හින්දා මේ කෝණ දෙක සමාන වෙනවා. ඒ කියන්නේ x ලාගයත් අංශක 55. එම නිසා x සමානයි අංශක 55යි. හේතුව ඕනනම් ලියන්න පුළුවන් අපිට OB සමානයි OC අරය. OB සමානයි OC අරය. හරි. ඊළඟට බලන්න මේක. අපෙන් අහනවා මේ y කෝණය. අපෙන් අහන්නේ මේ y කෝණය. හොඳයි. එතකොට මේ y කෝණය හැදිලා තියෙන්නේ කොහොමද බලන්න. එතකොට මේ ඉරේ අතර කෝණයනේ y. මේ ඉරේ කෙලවර මෙතන අපි a කියලා ගමුකෝ. එතකොට මේ ඉරේ කෙලවර a, මේ ඉරේ කෙලවර අපි b කියලා ගමුකෝ. හරිද? එතකොට AB කියන සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට AB සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය මෙතන තියෙන්නේ. AB සුළු ඡාපයෙන් පරිධිය මත ආපාදනය කරන කෝණය මෙතන තියෙන්නේ. මෙන්න මෙතන කෝණය හොයාගත්තොත් අපි හිතමු අංශක 50යි කියලා. මේක 50 වුණොත් ඒ වගේ දෙගුණයක් වෙනවා y. y 50. හරිද? මෙතන කෝණය වගේ දෙගුණයක් වෙනවා y. ඒත් අපි ඒක මේ විදිහට හොයාගමු. ටක් ගාලා මේ හරියම පහසුවෙන් මේක මේ එහෙම අරන් යන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි අපි හුරු කරගන්න ඕනේ. මේ ඇඟිලි දෙක බලන්න අරන් යන්න. කොච්චර ලස්සනද? කේන්ද්‍රය මත පරිධිය මත. පරිධිය මත කේන්ද්‍රය මත. එහෙම පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මේ කෝණය හොයාගන්න ඕනේ කොහොම හරි. දැන් මේ කෝණය හොයන්න කොහොමද? දැන් අපිට දීලා තියෙන්නේ මෙතන අංශක 20යි මෙතන අංශක 30යි. එතකොට කොහොමද අපි මේ කෝණය හොයාගන්නේ දැන්? මෙතන ළමයි අරයන් දෙකක් තිබ්බා. ඒකින්ද මේක 55 වුණින්ද මෙතන 55 වුණානේ. එහෙමනම් ළමයි ඔයගොල්ලන්ට පොඩි නිර්මාණයක් මේ ගානේ කරගන්න වෙනවා. මේ අපිට අවශ්‍ය කෝණය කෑලි දෙකකට කඩා ගන්න වෙනවා. හොඳයි. එතකොට දැන් එතන අරයන් හැදෙනවනේ. OA තරයක්, OC තරයක්, OB තරයක්. මේ අර තුනම සමානයි. එතකොට තමයි දැන් මේ පාදෙට මේ පාදි සමාන හින්දා මේක 20 නම් මේක 20 වෙනවා. ඒ කියන්නේ ACO කෝණය සමානයි අංශක 20යි. නේද? අපිට පුළුවන් මේක හොයාගත්තා අපි. දැන් මේක ඇල්ලත් හොයදේ. එතකොට මේකත් අරයක් මේකත් අරයක්. එතකොට මේක අංශක 30 නම් මේකත් අංශක 30යි. එතකොට අපිට BCO කෝණයත් හොයාගන්න පුළුවන්. අංශක 30යි නේ. මේක 20යි මේක 20 නම් මේක 20යි මේක 30 නම් මේක 30යි. මොකද අරයන් දෙක සමානයි සමද්විපාද ත්‍රිකෝණය. එතකොට මේ සම්පූර්ණ කෝණය දැන් අපිට ඇවිල්ලා ACB කෝණය අපිට ඇවිල්ලා. ACB කෝණය අංශක කීයද? 20යි 30යි 50යි. එතකොට බලන්න පරිදි මේ සුළු ඡාපයෙන් පරිධිය මත ආපාදනය කරන කෝණය 50යි. එහෙනම් මේ සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය y ඇවිල්ලා
මේක වගේ දෙගුණයක් වෙනවා. එම නිසා y සමානයි අංශක කීයද? 100. අපි ප්‍රමේය පාවිච්චි කරා. මේ ප්‍රමේය කෙටියෙන් ලියන්නේ කොහොමද? වෘත්තචාපයක් මගින් පරිධිය ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් කේන්ද්‍රය ආපාදනය කරයි කියලා ලියුවම ඇති. කෙටියෙන්ම ලියනවා නම් පරිධියෙන් දෙගුණයක් කේන්ද්‍රයේදී ආපාදනය කරයි කියලා ලියුවම ඇති. හේතු හැටියට. සම්පූර්ණ අපි විභාගයට ලියනකොට ඔය ක්‍රමය අපි දැනගන්න ඕනේ සම්පූර්ණයෙන්ම. දැනගෙන අපි කෙටි කරලා ලිව්වට කමක් නැහැ. බලන කෙනා දන්නවා මොකද්ද මෙයා මේ අදහස් කරලා තියෙන්නේ. රයිට් දැන් තේරෙන හරි ලේසිනේ. අපි දැන් චූටි දෙයින් ටික ලොකු දේවල් වලට යන්නත් එපේ. නේද? පොඩි ඒවාම කර ඉඳලා හරියන්නේ නැහනේ. එහෙනම් අපි බලමු දැන් ඉගෙනගත්තු ක්‍රමයේ පාවිච්චි කරලා පොඩි සාධනීය ගානක් හදන්න. මේ ජ්‍යාමිතිය කියන එක මම කලිනුත් කියලා ඇති හරිම ලේසිනේ. ඇයි මේ රූපයක් දිහා බලාගෙන මොන හරි ලියලා ලකුණු ටිකක් ගන්න. අපි දන්න ප්‍රමේයන් පාවිච්චි කරලා. හරිද? කලබල වෙන්න හොඳ නැහැ. රයිට්. දැන් බලන්න මොකක්ද මේ ඔප්පු කරන්න තියෙන්නේ. හොඳට බලන්න. PQR කෝණය කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ මෙතන. මම අපි එක පොඩි ඩොට් එකක් තියලා මම පොඩ්ඩක් මාක් කරගත්තා. මේ කෝණය එකතු කිරීම PSR කෝණය. PSR කෝණය. මම ඒකට ඩොට් දෙකක් තියන්නම්කෝ. ඔන්න ඔය ඩොට් එක තියපු කෝණයයි ඩොට් දෙක තියපු කෝණයයි එකතු කරාම අංශක 180ක් කියලා යොප්පු කරන්න ඕනේ. හරි. දැන් අපි මේක කරන්න නම් අපිට මේකේ මේ තියෙන ඉරි මදි. අපිට අවශ්‍යතාවයට අනුව තව රේඛා යා කර ගන්න පුළුවන්. බලන්න මේකේ මේ කේන්ද්‍රයත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ නේද? මේ ලක්ෂ්‍ය නේද? මේක මේ වලින් මොනවද යා කරන්න ඕනේ? දැන් අපි බලමු. දැන් බලන්න මේ කෝණේ හැදෙන තැන කෙලවරවල් දෙක කොහෙද තියෙන්නේ? මේ කෝණේ තියෙන ඉරි දෙකේ කෙලවර. මේ ඉරේ කෙලවර P, මේ ඉරේ කෙලවර R. එතකොට මේ PR කියන සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණයනේ. එතකොට සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයක් හදාගත්තොත් ඔන්න ඔහොම යා කරලා. දැන් බලන්න මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා මෙතන කෝණය. දැන් අපි යා කරගන්න ඕනේ මේ දැන් මේ කේන්ද්‍රයත් එක්ක සම්බන්ධ කරන් තමයි මේක ඔප්පු කරන්න ඕනේ. PO සහ RO යා කරන්න. අපි නිර්මාණයට PO හා RO යා කරන්න කියලා ලියනවා. ඉතින් අපි ඒක රූපේ යා කරලා තිබ්බාම හරි. සමහර ළමයින්ට මේක ලියන්න අමතක වෙනවා. ඒත් කමන්නේ රූපේ යා කරලා ලියනවනේ දැන්. මේ සාධනය. අපිට ලියන්න පුළුවන් සම්බන්ධයක් මෙන්න මේ කෝණය මේ සුළු ඡාපයෙන් පරිධිය වගේ දෙගුණයක් කේන්ද්‍රය මත හදනවා කියලා මෙන්න මේ කෝණය නේද? මේක වගේ දෙගුණයක් වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ POR කෝණය සමාන වෙන්නේ මේ කෝණය වගේ දෙගුණයකට. PSR කියන කෝණය දෙකෙන් ගුණ කරාම 2යි PSR කෝණය සමාන වෙනවා. මම ලියන්න ඉඳමදින්න මෙතන ලියන්න. 2යි PSR කෝණය සමාන වෙනවා මොකකටද? POR කෝණයට. ඔන්න අපි එක සම්බන්ධයක් ගත්තා. ප්‍රමේය පාවිච්චි කරේනේ. ඊට පස්සේ මේ අනිත් කෝණය බලන්න. මේ කෝණය පරිධිය මත ආපාතනය වෙන්නේ මේ මහා ඡාපයෙන්. එහෙනම් මේක වගේ දෙගුණයක් වෙන්නේ මේ පරිධිය මත ආපාතනය වන මහා ඡාපයෙන් පරිධිය මත ආපාතනය වන කෝණය වගේ දෙගුණයක් වෙන්නේ කේන්ද්‍රය මත ආපාතනය වන මෙන්න මේ පරාවර්ත කෝණය. මෙන්න මේ පරාවර්ත කෝණය තමයි. නේද? එහෙනම් අපි එක සම්බන්ධයක් ඇටියට ලියන්න බලන්න මේකෙන සම්බන්ධයක් ලියුවා මේකෙන සම්බන්ධයක් ලියුවා. PQR කෝණය දෙකෙන් ගුණ කරාම 2යි PQR කෝණය සමාන වෙන්නේ මෙන්න මේ පරාවර්ත කෝණයට. POR කෝණෙමයි පරාවර්ත කියලා ලියන්න. දැන් බලන්න මෙතන තියෙන්නේ PQR දන PSR. මෙතන තියෙන්නේ දෙගුණ. අපි මේ දෙක එකතු කරමු.
සමීකරණ දෙකක් එකතු කරන්නේ වම් පැත්තට වම් පැත්ත එකතු කරනවා සමානයි දකුණු පැත්තට දකුණු පැත්ත එකතු. දැන් අපි මෙහෙම ගන්නවා. දෙකයි PSR කෝණය සමාන දන් එකතු කිරීම මේකේ වම් පැත්ත මේකේ වම් පැත්ත. දෙකයි PQR කෝණය. සමාන වෙන්නේ මේකේ දකුණු පැත්ත දෙක එකතු කරමු. POR කෝණය එකතු කිරීම අයත් POR කෝණය පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. හරිද? දැන් මට කියන්න POR කෝණයයි POR පරාවර්ත කෝණයයි මේ කෝණය එකතු කරාම කීයද? ලක්ෂයක් වටා කෝණය හැදෙන්නේ. මේ පැත්තට එනවා 360. ඒ කියන්නේ දෙකයි PSR කෝණයයි දෙකයි PQR කෝණයයි එකතු කරාම හැදෙන්නේ කීයද? 360යි. දැන් අපි මේ මුළු සමීකරණයම දෙකෙන් බෙදුවොත් බලන්න හැම පදයක්ම දෙකෙන් බෙදුවොත් ඉතින් මේකත් දෙකෙන් බෙදෙනවා මේකත් දෙකෙන් බෙදෙනවා මේකත් දෙකෙන් බෙදෙනවා. එතකොට ලැබෙනවා PSR කෝණය ධන මෙතනින් එනවා දෙකට දෙක කැපිලා ගියාම PQR කෝණය සමාන මේ පැත්තේ උත්තරේ 180. අර නිකම්ම සාධනය වෙනවානේ. අර අපි දන්න ප්‍රමේය දෙපාරක් ලියලා අපි මේ දෙක එකතු කරලා හැබැයි මෙතන ළමයි මෙතනදී ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙතන මේ දෙකටම එකම හේතුවනේ මොකද්ද? එතන සංගල වරහණක් දාලා මෙතන පොඩ්ඩක් මේ දෙකටම එක සංගල වරහණක් දාලා එකපාරක් ලියුවාම ඇති. ප්‍රමේය කොහොමද ලියනවා ලියන්නේ? වෘත්ත ඡාපයක් මගින් පරිධිය ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් කේන්ද්‍රය මතදී ආපාතනය කරයි කියලා මෙතන ලියන්නේ. අර ප්‍රමේය පැහැදිලි බලන්න පොඩි කාරණයක්. දැන් අපි බලමු තවත් අපි ඉගෙනගත්තු ප්‍රමේය සම්බන්ධ කරගෙන ගැටලු ගානක් හදන්න. PQR කියලා ලක්ෂ 3ක් පරිධිය මත තියෙනවා. PR කියන ලක්ෂ කේන්ද්‍රයට යා කරලා තියෙනවා. PR කියන ලක්ෂ පරිධියට යා කරලා තියෙනවා. මේක දැක්ක ගමන් නිකන් ඇඟිලි දෙක අරන් ගියොත් එහෙම මෙහෙම අරන් ගියොත් මේ පේනවා. මේ කොනේ වගේ දෙගුණයක්. දැන් මේ මෙතන පරිධිය වගේ දෙගුණයක් කේන්ද්‍රෙම තාපාත වෙනවා කියන එක දැන් ටක් ගාලා තප්පර ගානෙන් අපේ මනසට එන්න ඕනේ. හරිද? දැන් අපිට මේ මොකක්ද අහන්නේ බලමු අපි. O කේන්ද්‍රයේ වූ වෘත්තේ මෙන්න මේ කෝණ දෙක සමානයිලු. මොන කෝණ දෙකද? OPQ ORQ. OPQ කියන්නේ මෙන්න මෙතන කෝණය. ORQ කියන්නේ මෙන්න මේ කෝණයට සමානයිලු. හරිද? ඔය කෝණ ඩොට් දෙක තියපු කෝණ දෙක සමානයි. ඔප්පු කරන්න තියෙන්නේ මොකද්ද? POR කෝණය. මෙන්න මේ කෝණය සමානයි කියලා 4 ගුණයක් ORQ කෝණයට. 4 ගුණයක් ORQ කියන්නේ මෙන්න මේ කෝණය වගේ 4 ගුණයක් වෙනවා මෙන්න මේ කෝණය කියලා තමයි ඔප්පු කරන්න ඕනේ. තේරුණාද? මෙන්න මේ කෝණයේ අගය මේ කෝණය වගේ 4 ගුණයකට කියලා. දැන් දත්තයට දුන්නා මේ කෝණ දෙක සමානයි. අපි එහෙනම් මෙහෙම කරමු. ඔයගොල්ලෝ බය වෙන්න එපා ජ්‍යාමිතියේදී මම ඔයගොල්ලන්ට කලිනුත් කියලා ඇති ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරු අපිට පාවිච්චි කරන්න නිදහස තියෙනවා. අපි ගමු මෙන්න මේ කෝණයට x කියලා. ඒ කියන්නේ අර මේ අපිට ඔප්පු කරන්න ඕන එකේ තියෙන ORQ කෝණේ තියෙන්නේ මෙන්න මේක. මේ ORQ කෝණය තෝරගෙන අපි එකට x ලෙස ගනිමු කියලා ලියමු. හරිද? එතකොට අපිට නිදහස තියෙනවා දැන් x අකුර පාවිච්චි කරලා මේ ගාන දිගටම කරගෙන යන්න. කොහොම හරි දැන් අපි මේ කෝණය x කියලා ගත්තා. දැන් මේ කෝණයනේ හොයන්න ඕනේ. හරිද? මේ කෝණය හොයන්න ඕනේ. දැන් තව දත්තයකින් තියෙනවනේ මේ දෙක සමානයි කියලා. එහෙනම් මේකත් x වෙනවනේ. මේකයි සමානයි කියලා දුන්නානේ. එහෙනම් අපි ඒකත් ලියලා ඉන්න. OPQ කෝණයයි ORQ කෝණයයි මේ දෙකම එහෙමනම් x වෙනවා. හේතුව දත්තේ. දත්තේට අනුව මේ දෙක සමානයි කියලා තිබ්බනේ. දැන් අපි මේක x කියලා ගත්තේ. මේකත් x වෙනවා. හරිද? අපි මේ හොයාගන්න තොරතුරු අපි දැන් මේ රූපයට ඇතුළත් කරගන්න ඕනේ. ඒක තමයි ඊතුරු ටික පේන්නේ.
දැන් අපි ආයිස් ටිකක් බලමු. මේ POR කෝණය තමයි අපි දැන් හොයාගන්න ඕනේ. POR හොයාගන්න පුළුවන් මේ සුළු ඡාපයෙන් කේන්ද්‍රයේ මත සුළු ඡාපයෙන් පරිධියම තාපාදනය කරපු මේ කෝණය හොයාගත්තොත්. මේක වගේ දෙගුණයක් වෙනවනේ. එහෙනම් අපි මේක හොයාගන්න try කරමු. අපිට තියෙන්නේ දැන් මේක හොයාගන්න මේ දෙක. එහෙනම් ළමයි කොහොමද දැන් මේ දෙක උදව් කරගෙන මේක හොයාගන්නේ? ඒ සඳහා අපිට චූටි නිර්මාණයක් කරගන්න වෙනවා. මෙන්න මේ OQ කියන ආරේ යා කරගත්තොත් ඔයගොල්ලන්ට පේනවද මේ පාද දෙක සමානයිනේ. මේ පාද දෙකක් සමානයිනේ. අරයන් දෙකනේ. මේකත් අරයන් මේකත් අරයන්. එහෙනම් මේකත් x වෙනවනේ. ඒ කියන්නේ PO මේ PQO කෝණය මේකත් x වෙනවා. එම නිසා PQO කෝණය මේකත් x වෙනවා. ඒක x කියලා ගත්තේ ඇයි? OP ට OQ සමානයි. OP සමානයි OQ. අර ඒ වගේම දැන් මෙතනත් ගත්තා. මේක x නම් මේක x වෙනවා. හරි මේක x නම් මේක x වෙනවා. ඒ කියන්නේ OQR කෝණය. OQR කෝණයත් අපිට x කියලා ගන්න පුළුවන්. ඒකට හේතුව OQ ට OR සමානයි. OQ සමානයි OR අරය. දැන් බලන්න. දැන් මේ කෝණය ඇවිල්ලානේ. සම්පූර්ණ කෝණය 2x නේද? PQR කෝණය 2x. PQR කෝණය සමානයි 2x. එහෙමනම් මට කියන්න මේක 2x නම් මේ සම්පූර්ණ කෝණය 2x නම් POR කෝණය කීයද? POR කෝණය ඇවිල්ලා මේ සම්පූර්ණ කෝණය වගේ දෙගුණයක් නේ. පරිධිය වගේ දෙගුණයක් කේන්ද්‍රය දිහා පාදන එක. මේක 4x වෙනවා. එකද 4x. මේ කෝණය 4x වෙනවා. දැන් 4 තියෙනවා. x කියලා අපි ගත්තේ මොකද්ද? x කියලා අපි අරගත්තේ මේ බලන්න x කියලා අපි අරගත්තේ ORQ. එහෙනම් x වෙනුවට මම දැන් මෙතනට දානවා ORQ. උත්තරය ආවනේ. ඔප්පු කරන්න ඕනේ ගාවනේ. දැන් තේරුණාද? ඒ කියන්නේ අපි මේ පැත්තේ තියෙන කෝණයට x අරගෙන අවසානයේට x වෙනුවට ORQ කියලා අපව අනිත් පැත්තට දැම්මා. එහෙනම් ළමයි මතක තියාගන්න අවසාන වශයෙන් ජ්‍යාමිතියේදී ක්‍රමයක් ගානක් ඔප්පු කරන්න දුන්නොත් මොකක් හරි බලන්න ඕනේ දේවල් තියෙනවා බලන්න ඕනේ නැති දේවල් තියෙනවා. ඕගොල්ලෝ මේ හතර ඉලක්කම දිහා බලන්නවත් එපා. ඒකයි ගාන ඒගොල්ලෝ දුන්න ගාන හරිනම් ඒක කොහොම හරි හතර එතනට එනවා. හරිද? මම හතර දිහා බැලුවේ නැහැ නේ. මම බැලුවේ මේ කෝණේ දිහා සහ මේ කෝණේ දිහා පමණයි. බලලා රූපයට අනුව ජ්‍යාමිතික ප්‍රමයන් උදව් කරගෙන අපි ඉදිරියට දන්න දේවල් ටික ලියන යනකොට උත්තරේ නිකම්ම එනවා. රයිට්. එහෙමනම් ජ්‍යාමිතිය අමාරුයි කියලා හිතන්න එපා. ජ්‍යාමිතිය තමයි ගණිතයේ තියෙන ලේසිම කොටස. මගෙන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් ජ්‍යාමිතිය ටොයිස්. රයිට්. එහෙමනම් සියලු දෙනාටම මම ආරාධනා කරනවා මම මේ නොමිලේ සපයන ඔයගොල්ලන්ට නොමිලේ ලබා දෙන මේ අධ්‍යාපනය අනිත් ළමයින් දරුවන්ටත් ලබා දෙන්න උදව් කරන්න කියලා. ඒ කියන්නේ මගේ YouTube education channel එකේ link එක ඔයගොල්ලෝ හඳුනන සියලුම ළමයින්ට ලබා දෙන්න කිසිම ලෝභයක් හිතන්නේ නැතුව එයාටත් ඉගෙන ගන්න. ඒ සඳහා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ link එක යවන්න බැරි නම් කියන්න පුළුවන් සිසිර academy කියලා YouTube එකේ සිසිර academy කියලා type කරලා search කරන්න කියන්න. එතකොට මගේ link එක එනවා. ඊට පස්සේ ඒකේ playlist එකෙන් තමන්ගේ පන්තිය තෝරගෙන පාඩම් ටික බලන්න. එහෙමනම් සියලු දෙනාම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නම්. සියලු දෙනාටම ආදරේ ආයුබෝවන්.